11 ශ්‍රේණිය තාත්වික සංඛ්‍යා පාඩම ආරම්භ කරන්නයි ඔයාලා අපි සූදානම් වෙන්නේ. ඉතින් මයි පැටවු කාටත් කියනවා පරිස්සමින් පාඩම අහන් ඉන්න. පරිස්සමින් පාඩම අහන් ඉන්න පුතේ. එතකොට ඉස්සෙල්ලම මම ඔයාට ගණිතෙන් පටන් ගන්න නැහැ. ගණිතෙන් පටන් ගන්න නැහැ. මයි පුතාලා දුරත් එක පටන් ගන්නවා තාත්වික කියන වචනේ. ඒ තාත්වික කියන්නේ මොකද? තාත්විකයි. තාත්විකයි පුතේ. තාත්විකයි. මයි දූල පුතාලත් එක්ක මම කතා කරනවා තාත්වික කියන වචනේ තේරුම. තාත්විකයි පුතේ. තාත්විකයි. ඒ කියන්නේ දැන් අපි දන්නෝනේ අහගන්න හොල්මන් අතාත්විකයිනේ. ඒ කියන්නේ තියේ කියලා කියනවා ඒත් ඉන්න තැනක් නැහැ. ඇත්ත. අර තාත්වික කියලා පුතේ කතාවක් තියෙනවා මම අහලා තියෙනවා. තාත්විකයි. සංඛ්‍යා පද්ධතිය ගත්තට පස්සේ මයි පුතාලා අහගන්න ඕන සංඛ්‍යා පද්ධතිය තියෙන පුතේ තාත්වික සංඛ්‍යා සහ තාත්වික සංඛ්‍යා. මේක අපි A level වල හොඳට සාකච්ඡා කරනවා. තාත්වික සංඛ්‍යා සහ අතාත්වික සංඛ්‍යා කියලා කොටස් දෙකක්. සංඛ්‍යා පද්ධතියේ කොටස් දෙකක් තියෙනවා. තාත්වික සංඛ්‍යා සහ අතාත්වික සංඛ්‍යා කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මයි පුතාලා තේරුම් ගන්න ඕන සංඛ්‍යා පද්ධතිය කොටස් දෙකකට බෙදෙනවා. තාත්වික සංඛ්‍යා පද්ධතිය සහ නෙත්මි අතාත්වික සංඛ්‍යා පද්ධතිය කියලා. අපි ඔයාලත් එක්ක අද සාකච්ඡා කරන්නේ මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය. අපි සාමාන්‍ය පෙළ දරුවත් එක්ක අතාත්වික සංඛ්‍යා පද්ධතිය සාකච්ඡා කරන්නේ. තාත්වික සංඛ්‍යා පද්ධතියේ පුතේ කොටස් දෙකක් බෙදෙනවා. පරිමේය සංඛ්‍යා සහ පරිමේයයි. පරිමේය සංඛ්‍යා සහ පරිමේය. පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා. සංඛ්‍යා පද්ධතිය ගත්තට පස්සේ තාත්වික සහ අතාත්වික කියලා කොටස් දෙකක් බෙදෙනකොට තාත්වික සංඛ්‍යා පද්ධතිය පරිමේයයි අපරිමේයයි. ඒ කියන්නේ පරිමේය කියලා කියන්නේ ඔයාලම අපි දන්න අපි මෙච්චර කලක් කතා කරපු සියලු සංඛ්‍යා. ඔයා අපි මෙච්චර කලක් සාකච්ඡා කරපු භාග සංඛ්‍යා නිකිල ඇත්තරම නිකිල කියන්නේ පුතේ භාගම තමයි නේද? අපි නිකිලක් කියලා පුතේ අහගන්න ඔයා අපි සාකච්ඡා කරපු සියලු දේවල් මෙන්න මේවා පරිමේයයි. 3න් 1 භාගයක් පරිමේයයි. 2 නිකිලයක් පරිමේයයි. 4 නිකිලයක් පරිමේයයි. 7න් 5 භාගයක් පරිමේයයි. 8න් 3 පරිමේයයි. 5න් ඍණ 2 පරිමේයයි. මෙන්න මේ සියලුම සංඛ්‍යා පුතේ සියලුම සංඛ්‍යා පරිමේය සංඛ්‍යා ගණයට යනවා. බලමු අපි කියනවා පුතේ මෙන්න මේවට කියනවා පරිමේය සංඛ්‍යා කියලා. පරිමේය සංඛ්‍යා ගණයට වැටෙන්නේ මට කියන්න පුළුවන් ඔයාට ලියන්න පුළුවන් සංඛ්‍යා. නිකිල සහ භාග. එතකොට නිකිලයි භාගයයි කියලා කතන්දර දෙකක් කියන්නේ මයි පැටියෝ. ගණිතේ නිකිලයි භාගයයි කියලා අපි ආකාර කොටස් දෙකකට බෙදුවට ඇත්තටම පුතේ ඕනෑම නිකිලයක් භාගයක් තමයි. ඕනෑම නිකිලයක් බලනකො දැන් මෙයා කියනවා 1න් 2 කියලා. 1න් 4න් බලන්නකො. මම නිකිලයක් භාගයක් කරා. සෑම නිකිලයක්ම භාගයක් ලෙස හදාරන්න පුළුවන්. සෑම නිකිලයක්ම භාගයක් ලෙස හදාරන්න පුළුවන්. එහෙනම් මයි පුතාලා දුලත් එක්ක මම මේව වෙන වෙනම සාකච්ඡා කරනවා. අද අපි සංඛ්‍යා පද්ධතිය ගැන සාකච්ඡා කරනවා. සංඛ්‍යා පද්ධතිය ගැන සාකච්ඡා කරද්දී පුතේ ඔයා දන්නවා ඉන්දියානු සම්භවය හින්දු නේද? හින්දු අරාබි ඉලක්කම් පද්ධතිය අපිට මේක ලොකු ගැම්මක් ලොකු අනන්‍යතාවයක් තියෙන පාඩමක්. ඇත්තටම සංඛ්‍යා පද්ධතිය ලොවට හඳුන්වා දීමේ ගෞරවය සංඛ්‍යා පද්ධතිය ලොවට හඳුන්වා දීමේ ගෞරවය බටහිරට යන්නේ නැහැ මයි පුතේ.
බටහිර අපේ දැනුම හොරාට ගත්තට හින්දු අරාබි ඉලක්කම් විශේෂයෙන්ම ශූන්‍ය සොයා ගැනීම ශූන්‍ය කියන සංකල්පය හඳුන්වා දීම අප මං හිතනවා ශූන්‍ය කියන සංකල්ප පුතේ ලෝකෙට හඳුන්වා දෙන බුදුරජාණන් වහන්සේ බිඳුව සහ ශූන්‍ය කියන දෙකක් ගොඩක් අය හිතනවා ශූන්‍ය සහ බිඳුව මම ගණිතය උගන්වන්නේ හැබැයි ශූන්‍ය සහ බිඳුව කියන්නේ පුතේ බිඳුව කියන්නේ සාමාන්‍යයෙන් අපි මගේ තර්කණය නේද අපි කියන දෙයක් සාමාන්‍යයෙන් නේද එතකොට ඔයාලා හදාරන්න හොයන්න පොත් කියවන්න එතකොට සංඛ්‍යා පද්ධතිය ගැන සාකච්ඡා කරද්දී පෙරදිග අපට මේක සම්බන්ධයෙන් ලොකු සම්භාවයක් තියෙනවා අපිට අහගන්න සංඛ්‍යා පද්ධතිය තාත්තික සංඛ්‍යා සහ අතාත්තික සංඛ්‍යා අද තාත්තික සංඛ්‍යා පද්ධතිය ගැන මම සාකච්ඡා කරනවා ඔව් රමීෂා තාත්තික සංඛ්‍යා පද්ධතිය කොටස් දෙකයි පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා එතකොට පරිමේය සංඛ්‍යා කියලා කියන්නේ භාග සංඛ්‍යාවක් ලෙස හදාරන්න පුළුවන් සංඛ්‍යාවක් ඕනෑම භාග සංඛ්‍යාවක් ලෙස හදාරන්න පුළුවන් නම් යම් සංඛ්‍යාවක් ඒක පරිමේය සංඛ්‍යාවක් වෙනවා. එතකොට ඍණ භාග තියෙනවා ධන භාග තියෙනවා පුතේ. ඊට පස්සේ නිකිල තියෙනවා ඕනෑම නිකිලයක්. දැන් 4 කියන්න එපා. සර් කළා තියෙනවා අර භාග සංඛ්‍යා එකතු කරද්දී නේද පුතේ? භාග එකතු කරද්දී මං 4 ලිව්ව එකෙන් 4 කියලා. 7 ලිව්ව එකෙන් 7 කියලා. 12 ලිව්ව එකෙන් 12 කියලා. 15 ලිව්ව මයි පැටියෝ එකෙන් 15 කියලා. ඉතින් මයි පුතාලා තේරුම් ගන්න ඕනි මයි පුතව තේරුම් ගන්න ඕනි ඕනෑම නිකිලයක් භාගයක් ලෙස හදාරන්න පුළුවන්. එතකොට මයි පුතාලා දූලා භාග සංඛ්‍යා පද්ධතිය පරිමේය සංඛ්‍යා පද්ධතිය හදාරනවා මොකද්ද පුතේ? භාග සංඛ්‍යාවක් ලෙස හැදෑරිය හැකි ඕනෑම සංඛ්‍යාවක් පරිමේයයි කිව්වොත් එතන නිවැරදි. මයි පැටියෝ පරිමේය සංඛ්‍යාවල සරලම අර්ථකථනයට මම යනවා කුලක ජනන ස්වරූපය පාවිච්චි කරවතින් පරිමේය සංඛ්‍යා පද්ධතිය මෙන්න මේ ආකාරයට කැපිටල් Q කියන අක්ෂරය ගත්තොත් පුතේ පරිමේය සංඛ්‍යා මං පරිමේය සංඛ්‍යා මෙහෙම අර්ථ දක්වනවා x පරිමේය සංඛ්‍යා කෙසේ දෙයත් පරිමේය සංඛ්‍යාවක් කියන පුතේ p බෙදීම q ආකාරයේ p බෙදීම q අපි ලියනවා මෙහි p, q යනු නිකිල වේ. p, q කියන්නේ නිකිල වේ. හැබැයි q අසමානයි. බිඳුව වෙන්න ඕන. මොකද q සමානයි බිඳුව වුණොතින් පුතේ q අගය බිඳුව වුණොත් අර්ථ දක්වා නැත. හරය බිඳුවක් වන භාග සංඛ්‍යා අර්ථ දක්වා නොමැත. හරය බිඳුවක් වන භාග සංඛ්‍යා අර්ථ දක්වා නැති හින්දා අර්ථ විරහිත හින්දා තාම ලෝකයේ අර්ථකථනය කරපු නැති හින්දා පුතේ අපි පරිමේය සංඛ්‍යා අර්ථ දක්වද්දිමයි පුතාලා දූලා පරිමේය සංඛ්‍යා පද්ධතිය අර්ථ දක්වද්දි පුතේ මෙන්න මෙතන බිඳුව කියන අගය ගන්න බෑ. ඔව් x කෙසේ දෙයත් p බෙදීම q කියන්නේ භාගයක් පුතේ භාගයක්. පරිමේය සංඛ්‍යාවක් වනාහි භාග සංඛ්‍යාවකි. මයි දරුවෝ ටික තේරුම් ගන්න ඕන භාග කියද්දි නිකිලත් භාග විදිහට ලියන්න පුළුවන් හිතුසි. ඕනෑම නිකිලයක් භාගයක් ලෙස හැදෑරිය හැක. රනිදු ඕනෑම නිකිලයක් මයි පුතේ ඕනෑම නිකිලයක් භාගයක් ලෙස හැදෑරිය හැකි නිසා වා තේරුම් ගන්න ඕනි. එතකොට සෑම නිකිලයක්ම පරිමේය සංඛ්‍යා ගණයට යනවා. ඒ විතරක් නෙවෙයි සෑම ඍණ සංඛ්‍යාවක්ම භාග සංඛ්‍යාවද නේද? මෙන්න මේ සියල්ල පරිමේය සංඛ්‍යා ගණයට යනවා. ඉතින් මයි දූල පුතාලට මම ඊළඟට භාග සංඛ්‍යා ගැන සාකච්ඡා කරන්න. මයි මාතෘකාව තාත්තික සංඛ්‍යා. ලෝකයේ සංඛ්‍යා පද්ධතිය ආකාර දෙකයි. තාත්තික සංඛ්‍යා සහ අතාත්තික සංඛ්‍යා. තාත්තික සංඛ්‍යා පද්ධතිය ආකාර දෙකයි. පරිමේය සහ අපරිමේය සංඛ්‍යා. මයි පුතා දූට දැන් එකම දෙයයි තියෙන එකම දෝෂයක් තියෙන මොකද්ද? අපරිමේය සංඛ්‍යා කියන්නේ මොකද්ද කියලා කියා දුන්නා සර්. එතකොට සර් ওই භාගනේ. සර් අපරිමේය කියන්නේ මයි පැටියෝ මෙන්න මේවා. වර්ගමූලය 2. දැන් දෙකේ වර්ගමූලය ඔයා දන්නෙත් නෑ මන් දන්නෙත් නෑ.
වර්ගමූල දෙක ඔයා දන්නෙත් නෑ මන් දන්නෙත් නෑ. වර්ගමූල 4 ඔයත් දන්නවා මාත් දන්නවා දෙකයි කියලා. වර්ගමූලය 4 පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය ඔයත් දන්නවා මාත් දන්නවා. වර්ගමූලේ 9 ඔයත් දන්නව 3යි කියලා මාත් දන්නව 3යි කියලා. එයයි පරිමේයයි. ඇයි වර්ගමූල 9 3යිනේ පුතේ. වර්ගමූල 16 ඔයත් දන්නව 4යි කියලා මාත් දන්නව 4යි කියලා. මූල 4 පරිමේයයි. අනිවා පිළිගන්නව පුතේ. වර්ගමූල 16 4යි. වර්ගමූලයේ 25 5යි. වර්ගමූලයේ 36 6යි. මයි පැටවුනේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය නිකිලයක් වන හින්දා එයා යන්නේ පරිමේ සංඛ්‍යා ගණයට. හැබැයි වර්ගමූලය 2 හොයන් යන්නකෝ පුතේ. ඔයා හොයන් යන්නකෝ පුතේ. අපරිමේ සංඛ්‍යාවක්. වර්ගමූලය 3 අපරිමේ සංඛ්‍යාවක්. වර්ගමූලය 7 අපරිමේ සංඛ්‍යාවක්. වර්ගමූලය 11 අපරිමේ සංඛ්‍යාවක්. අන්න ඔයා තේරුම් ගන්න පුතේ පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක. අශේන් ඌ පැටියෝ ඔතන කතන්දරයක් තියෙනවා ඇත්ත එක්ක. පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක වර්ගමූලය අපරිමේය ගණයට යද්දී පරිමේය ගණයට මේ සෙට් එක සෙට් වෙනවා. ඔව් මෙහෙමයි 5 වල අගය පුතේ අපරිමේය වෙනවා. ඔයා 7න් 21 බෙදලා බලන්න පුතේ. කළා බලන්න මොකද වෙන්නේ කියලා. මම පස්සේ කියන්නම්. ඒව ටෝක්ස් හොඳ ඒව ටෝක්ස්. අන්න 3න් 1 1න් 2 මයි දූල පුතාලා නිශ්ශබ්දව මම මේ කියන කතාව ලස්සනට අහන් හිටපන්. සංඛ්‍යා පද්ධතිය ගැන සාකච්ඡා කරද්දී සංඛ්‍යා පද්ධතියේ කොටස් දෙකක් අපි හදාරනවා. එකක් තමයි පරිමේය සංඛ්‍යා. අනිත් එක තමයි අපරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා පද්ධතිය තාත්තික සංඛ්‍යා සංඛ්‍යා පද්ධතිය ආකාර දෙකයි. තාත්තික සංඛ්‍යා සහ අතාත්තික සංඛ්‍යා. තාත්තික සංඛ්‍යා පද්ධතිය පුතේ බෙදෙනවා පරිමේය සංඛ්‍යා සහ අපරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවක් ලෙස සරලව අර්ථකථනය භාග සංඛ්‍යාවක් ලෙස හැදෑරිය හැකි ඕනෑම සංඛ්‍යාවක්. හරි. එහෙනම් කට්ටියට ඉල්ලීමක් කරනවා නෝට් එක දාගන්න පුතේ. මේ නෝට් එක දාගන්න. නෝට් එක දාගන්න පුතේ. ඉක්මන් කරන්න පැටවු. ඉක්මන් කරන්න. රයිට්. පාඩමේ මාතෘකාව තාත්තික සංඛ්‍යා. පාඩමේ මාතෘකාව තාත්තික සංඛ්‍යා පාඩම සංඛ්‍යා පද්ධතිය කොටස් දෙකයි තාත්තික සංඛ්‍යා සහ අතාත්තික සංඛ්‍යා. තාත්තික සංඛ්‍යා අතාත්තික සංඛ්‍යා කතා කරද්දී තාත්තික සංඛ්‍යා පද්ධතිය කොටස් දෙකයි පරිමේය සහ අපරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවක් යනු සරලව ගත්තොත් භාග සංඛ්‍යාවක් ලෙස හදෑරිය හැකි සංඛ්‍යා. තාත්තික සංඛ්‍යා පද්ධතිය පරිමේය සහ අපරිමේය කොටස් දෙකක් බෙදෙනකොට පරිමේය සංඛ්‍යාවක් කියලා අපි අර්ථකථනය කරනවා අපි නෙමෙයි පුතේ ලෝකෙම. භාග සංඛ්‍යාවක් ලෙස p බෙදීම q ආකාරය. p සහ q කියන නිකිල. p සහ q කියන නිකිල. p සහ q කියන්නේ නිකිල. හැබැයි q අසමානයි බිඳුව වෙන්න ඕන. මොකද හරය ශූන්‍ය වෙලා පුතේ සංඛ්‍යා කුලකයේ අර්ථයක් වෙන්නේ නැහැ. right. මයි දූල පුතාලා වැඩේ තියෙන්න ඕන ලස්සනට.
නෝට් එක ලියාගෙන chat පාරක් කියවන්න මට chat එකක් දාන්න. නෝට් එක කම්ප්ලීට් කරලා chat එකක් දෙන්න. නෝට් එක කම්ප්ලීට් කරලා chat එකක් දෙන්න. right. right. නෑ පුතේ මේ නෝට් එක දෙන්න පටන් ගත්ත විතරයි. අද 10 වසරත් කරනවා. අපි අද 10 පන්තියේ සාකච්ඡා කරනවා මේක පැය එකමාරක් විතර මේ ක්ලාස් එක අරන් ගිහිල්ලා. ද යාළුවන්ගේ ඉල්ලීමක් තිබුණ ෆස්ට් ඩේම 10 11 පටන් ගන්න කියලා. right පුතේ. කාරුත් නෝට් එක දාගන්න. සංඛ්‍යා පද්ධතිය තාත්තික සහ අතාත්තික කියලා කොටස් දෙකක් බෙදෙනකොට තාත්තික සංඛ්‍යා පද්ධතිය පරිමේය සහ අපරිමේය කියලා ආකාර දෙකකට බෙදෙනවා. පරිමේය සංඛ්‍යා පද්ධතිය පුතේ ඔයා දන්නවා භාග සංඛ්‍යාවක් ලෙස හදාරන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් පරිමේය සංඛ්‍යා ගණයට අයත් වෙනවා. අපි සරලවම කිව්වොත් පරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ භාග සංඛ්‍යාවක් ලෙස හැදෑරිය හැකි සංඛ්‍යාවකට. right. දැන්මයි පුතාලත් එක්ක මට සාකච්ඡා කරන්න වෙනවා පුතේ. දැන්මයි පුතාලත් එක්ක මම සාකච්ඡා කරන්න වෙනවා පුතේ මෙන්න මේව ගැන භාග සංඛ්‍යා ගැන පුතේ. භාග සංඛ්‍යා. මොකද පරිමේය සංඛ්‍යා ගැන කතා කරන්න මම කතා කරනෝනේ භාග සංඛ්‍යා ගැන පුතේ. පරිමේය සංඛ්‍යා ඉගෙන ගන්න පරිමේය සංඛ්‍යා ඉගෙන ගන්න මම කතා කරන්න ඕනිමයි දූල පුතාලත් එක්ක භාග සංඛ්‍යා සම්බන්ධයෙන්. භාග සංඛ්‍යා සම්බන්ධයෙන්. නැත්නම් දශම සංඛ්‍යා සම්බන්ධයෙන්. භාගයක් කියන්නේ දශමයක්. දශම සංඛ්‍යා සම්බන්ධයෙන්. right. හරි. මම බෝඩ් එක ක්ලියර් කරනවා මකනවා. මම බෝඩ් එක ක්ලියර් කරනවා පුතේ. බෝඩ් එක ක්ලියර් කරනවා. අවුලක් නැහැ. right. එතකොට යාළුවෝ ටික පුතාලා ටික දූලා ටික මයි පැටවු ටික අහන් ඉන්න ඕනි. ලියන්න මාතෘකාව පුතේ අපි අද හදාරමු දැන් පුතේ අහගෙන ඉන්න. හරි. මයි දූලා පුතාලා ලියා ගන්න ඊට පස්සේ ලියන්න පුතේ. දශම අපි දශම සම්බන්ධයෙන් හදාරනවා. දශම ලියන්න. දශම පරිමේය සංඛ්‍යා පැත්තේ මං ඉන්නේ. බලමු දශම. මෙන්න මෙහෙම පුතේ අහන් ඉන්න. දැන් මම දශම ගැන කතා කරද්දී ඔන්න බලන්න. දශම. මේක අපි ගම්මු හතරෙන්නේ ගම්මු. හතරෙන් එක කියලා කියන්නේ එකට හතර ඒවා නෑ 0යි. 10ට හතර ඒවා 2යි. 10ට හතර ඒවා 2යි. දෙකක් ඉතුරුයි 20ට 5යි. මයි පුතාලකින් ඉල්ලීමක් කරනවා මෙන්න මේවයි උත්තරේ දාන්න. 8න් 3. 3 5න් 2. 4 4 7න් 5. 5 9න් 4. 6 25න් 7. 7 7 හරි. ඔයාලා කවුරුත් මයි දූල පුතාලා
මේ සෑම ගානකටම උත්තරේ දාන්න. මේ සෑම ගානකම උත්තරේ දාන්න. බෙදන්න පුතේ. කැල් පාවිච්චි කරන්න එපා. කැල් එක පාවිච්චි කරන්න එපා පුතේ. ඉක්මන් කරන්න. හරි පුතේ. රයිට්. කට්ටිය කාරුත් පුතේ උත්තරෙන් උත්තරේ චැට් කරන්න. රෝමි ලක්කම් එක ගාන පුතේ චැට් කරන්න. කාරුත් උත්තර චැට් කරන්න පුතේ. කාරුත් මයි දරුවන්ට කියනවා කාරුත් පුතාලා දූලා ගානට උත්තරේ අරන් පුතේ මට එවන්න. ගානේ උත්තරේ අරගෙන මට එවන්න පුතේ. රනිදු හරි පුතේ රනිදු හරි. අටෙන් තුන තුන අටෙන් බෙදනවා අපි. බෙදලා බලමු නේද? අමාරු කට්ටිය ඉන්නවනම් 3ට 8 වා නෑ බිඳුවයි බිඳුවරක් 8 බිඳුවයි 3ක් ඉතුරුයි නැති බිඳුවක් ගත්තා. 30ට 8 වා 3යි 3 වරක් 8 24යි 6ක් ඉතුරුයි 60ට 8 වරක් 7යි 7 වරක් 8 56යි 4ක් ඉතුරුයි 40ට 5යි 5 වරක් 8 40යි බිඳුව බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි ඔහොම පස්සේ බිඳු තොගයක් එනවා. බිඳුව දශම 3යි 7යි 5යි බිඳු ටිකක් දාන්න ඔයා. කමන්නේ බිඳු ටිකක් දාන්න පුතේ. පොඩි දෙයක් කියා දෙන්න හදන්නේ. බිඳු ටිකක් දාන්න. පස්සේ බෙදිලා ඉවරයක් වුණා නම් කෙලවරක් සහිත වුණා නම් අන්තයක් තිබුණා නම් කෙලවර කියන්නේ පුතේ සිංහලෙන් අන්තය අන්තයක් තිබුණා නම් පුතේ බිඳු ටිකක් දාන්න යන්න. බෙදලා ඉවරයක් නැති වුණා නම් තියෙන දෙන්න. 5න් 2 5න් 2 2ට 5 වා නැහැ බිඳුවයි 20ට 5 වා 4යි බිඳු ටිකක් එනවා. මේක 5 බෙදීම 7 බෙදලා බලමු. 5ට 7 වා නැහැ බිඳුවයි බිඳුවරක් 7 බිඳුවයි 50ට 7 වා 7යි 49යි එකක් ඉතුරුයි 10ට 1යි 7යි 30ට 4යි 28යි දෙයක් ඉතුරුයි 20ට 24ක් 2යි දෙවරක් 7 14යි 6ක් ඉතුරුයි 60ට තා බෙදයි යන්න 60ට ඒවා 8යි 56යි 4ක් ඉතුරුයි 40ට 4ක් 5යි 35යි 5ක් ඉතුරුයි අන්න 50ට කියා කියනද පුතේ 50ට 4ක් 7යි ආයිත් මෙතෙන්ට ඇවිල්ලා නේද? ඔන්න එනවා බිඳුව දශම 7යි 1යි 4යි 2යි 8යි 5යි
ආයෙත් එනවා. ඔන්න ඔහොම පුතේ ඉස්සරහට එනවා. කෙලවරක් නැති වෙනවා. කෙලවරක් නැති වෙනවා. බලන්න. මෙතෙන්ටත් ඇවිල්ලා එම කාණ්ඩයම ආයෙත් එනවා. එම කාණ්ඩයම ආයෙත් එනවා. අරක 4ට 9 නෑ බිඳුවයි 40ට 9 වරක් 4යි 36යි 4ක් ඉතුරුයි 40ට 4යි ඔහොම එනවා. කෙලවරක් වෙන්නේ නැහැ. අනන්තය දක්වා යනවා. අනන්තය දක්වා යනවා. බෙදලා ඉවර කරන්න පුළුවන් ඒ උතේ ඉවර කරන්න ඕන. දැන් මේක ඔයාට ඉවර කරන්න බෑ. ඔයා මේක කොච්චර බෙදුවත් ලබන අවුරුද්දේ මේ විදිහට ඔයාගේ බෙදෙනවා. ඔයා මේක බෙද බෙද හිටියොත් පුතේ හිරුණත උඹට මෙලව දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. කියන හරිනියන් මේ හරිය නිකන් මොකද්ද වගේ. මොකද්ද කියලා මන් දන්නේ නැහැ. මේක බෙදීම නිකන් හරියට නිකන් මොකද්ද වගේ. මොකද්ද කියලා මන් දන්නේ නැහැ. තේරුණානේ? ඒක හින්දා මෙලෝ තේරුමක් නැහැ. බෙදනවා 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 බෙද 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 හිටිය තමන්ට මේ උදයක් කරගත්තේ නැහැ. තමන්ට මෙලෝ දෙයක් කරගත්තේ නැහැ. බෙද බෙද හිටියා. තේරුණානේ? රයිට්. එතකොට මෙන්න මේක 7ට 25 ඒවා නෑ බිඳුවයි 70ට 25 ඒවා දෙකයි දෙවරක් 25 50යි 20ක් ඉතුරු 208යි 0.28යි 11ට 8 එකයි 3ක් ඉතුරුයි 30ට 8 වරක් 2යි 30ට 8 වරක් 3යි 3 වරක් 8 24යි 6ක් ඉතුරුයි 60ට 7යි 56යි හරි පස්සට බිඳු ටිකක් දාන්න පුළුවන් පුතේ බලනෝ පුතාලා දූල පුතාලා මගේ පැටවු ටික මගේ පුංචුන් ටික මගේ හිච්චි පැටවු ටික මගේ හිච්චි පැටවු ටික කතාවක් දැක්කා මයි පැටවු ටික කතාවක් දැක්ක පුතේ මොකද අපේ පුංචි උන්ට කතා හදන්න පුළුවන් බුදු අම්මේ ඔහොලා හදන කතන්දර නේ පුතේ දැන් එතකොට ඔව් දැන් එතකොට නවෝදය වලට කියන්න පුළුවන් අනේ මෙයාගේ කෙලවරක් ආවනේ අනේ ඔව් පුතේ මේ සෑම එකක්ම පුතේ දශම වල අපි බලමු මෙතන මේ අලුත් කතාවක් එනවා සමාවර්ත දශම කියලා. අලුත් කතාවක් එනවා රමීෂා සමාවර්ත දශම. මකයි පුතේ සමාවර්තයි. ඔව් බලනකෝ බිඳුව ගාවට බිඳුව ගාවට බිඳුව පැන පැන බිඳුවෙන් බිඳුව පැන පැන යනවා. එකම ආවර්තිකව පැන පැන යන්නේ. එකම පැනිල්ල පයින්නේ පුතේ හාව වගේ. එයයි හාව වගේ. එකම පැනිල්ල මෙහෙම පයින්නවා. අන්න බලනු අපි කියනවා පුතේ බිඳුව සමාවර්ත වෙනවා නම් මෙතන බිඳුව යන්නේ නැත්තම් ඉතින් සරල කතාව අනේ බෙදිලා ඉවරයක් වුණා නම් අනේ එකව පුතේ අනේ බෙදිලා ඉවරයක් වුණා නම් මෙන්න මේවට කියනවා කෙලවරක් සහිතයි අන්ත දශම කියලා. අන්ත දශම මක්කයි පුතේ මේ අයගේ පස්සේ කෙලවරක් තියෙනවනේ අන්ත දශම. මේ අයටත් කියනවා අන්ත දශම කියලා. හැබැයි බබෝ අනේ මේ අයගේ නම් කෙලවරක් නෑ අනන්තයි. ඇයියේ බුදුවම්මේ අඬ බෙදි අයි කියනද අයි කියන්න
බෙදි 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 දැක්කද එකම රටාවට බෙදෙන්න පුතේ මෙහෙම බෙදි 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 එකම ආකාරයට අනන්තයි කියලා කියන්නේ යට අනන්ත දශමයක් තමයි හැබැයි විශේෂිතව කියන පුතේ ඔය අයගේ මේ කාණ්ඩේ ගියාම ආයෙත් ඒ වගේම කාණ්ඩයක් එන්නේ හ 7.1.4.2.8.5 7.1.4.2.8.5 ඔයයිට අම්මැහුවොත් කියන්න පුළුවන් ඒක වුණා දැන් අම්මා අහන මේක උත්තරේ කියන්න පුළුවන් ඇයි අන සර් ඔය අහනවා පුතා ඒ උත්තරේ කීයද අනේ ටීචර් කියන්න බෑනේ නෑ කියන්න පුළුවන් ටීචර් 0.7.1.4.2.8.5 7.1.4.2.8.5 7.1.4.2.8.5 7.1.4.2.8.5 7.1.4.2.8.5 7.1.4.2.8.5 මගේ අම්මා 7.1.4.2.8.5 7.1.4.2.8.5 7.1.4.2.8.5 මගේ අම්මේ 7.1.4.2.8.5 ඇති කියහම් බා 7.1.4.2.8.5 7.1.4.2.8.5 කියන්න පුළුවන් නේ පුතේ ඒකින්ද කියනවා සමාවර්තව සමාවර්තව යන්නේ අන්න 0.0 අපි ඔන්න ඔය දෙක අන්න පුතේ මේමනේ ඒක තමයි මේ ඩොට් යන්නේ 0.0 සමාවර්ත 7 1.4.2.8යි සමාවර්ත 5 මීම යනවා ඒවට කියනවා සමාවර්ත දශම කියලා සමාවර්ත දශම සමාවර්තයි කෙලවරක් සහිතයි අන්තයි අන්න රටාව කියන්න එපා රටාව නෙවෙයි පුතේ එකම විදියට එන්නේ එකම කාණ්ඩයක් දැන් බලනකෝ 7 අහුවෙලා 1 2 3 4 5ක් ගියාම ආයෙත් 7 අහුවෙනවා 1 අහුවෙලත් 1 2 3 4 5ක් ගියාම ආයෙත් 1 එනවා එකම පිහිටුමක් තියෙන්නේ එකම සමාන්තර පිහිටුමක් තියෙන පුතේ අපි කියනවා සමාවර්තයි කියලා සමාවර්තයිමයි පුතේ සමාවර්තයි කියලා කියනවා අරක ඒ අයිගෙත් එහෙම තමයිනේ හලෝ එන්නේ 0.0 සමාවර්ත 4 අම්මැහුවෝ කියන්න පුළුවන් 0.4 ඒව පේලිය 0.4 මගේ අම්මේ 4 අන්න පුතේ සමාවර්තයි අතන ඒකත් ඒ ගණන්නම් ගණන් පුතේ ගොඩක් ගුරුවරු මේව වැරදිට උගන්වනවා. ඔයා බලන්න පුතේ මැක්ස් සම්ද මෙතන බිඳුව සමාවර්තයි. මේක සමාවර්තයි බිඳුව සමාවර්ත හින්දා කෙලවරක් තියේ කියලා කියනවා. ඒක මම බෙදලා ඔයාගේ සිස්ටම් එකෙන් ඉවරයිනේ. ඔයාගේ සිස්ටම් එක අනුව මෙහෙම බිඳුවාව කියන්නේ මොකද්ද? බෙදලා ඉවරයිනේ. අන්න කියනවා අන්තයි කියලා කෙලවරක් ඇත අන්ත. අන්ත දශමයකි. මෙන්න මෙයාව ඒත් අන්තයි අන්ත දශමයකි. තා පොඩ්ඩකින් මං හොරාපොලිස් කරනවා යාලත් එක්ක පොඩි සෙල්ලමක් කරන හොරාපොලිස් පාරක් හොඳ. තව චුට්ටක් ගියාම් පුතේ හොරාපොලිස් කරනවා අපි හොඳ. මෙන්න මේක මයි පුතා දූ දැන් ඉතින් සර් හොඳට ඉගැන්නුවනේ. දැන් පුතාලා හිතට ගන්න මෙන්න මේක. මොකක්ද හිතට ගන්නෙ? පැටියෝ මයි මහත්වරුනි අපි දශම සංඛ්‍යා පද්ධතිය හදාරනවා. එතකොට පුතේ මෙන්න මෙහෙම කෙලවරක් සහිත ඔයාගේ භාෂාවෙන් මං කියන්නම් කෙලවරක් සහිතයි නම් පුතේ කියනවා අන්ත දශමයක් කියලා. කෙලවරක් නේ අනන්ත තමයි. අනන්ත වුණාට රටාව ගැන සර් කියන්නේ රටාවක් නෙවෙයි. ඕනෑම දෙයක් රටාවක් පුතේ හරිද? ඕනෑම දෙයක් රටාවක්.
ඕනෑම දෙයක් රටාවක් කෙලවරක් නැතුවව රටාවක් තමයි බං. දැන් මේක රටාවක් නැද්ද කියන්නේ? මම මේ කියනගේ රටාවක් නැද්ද? 0.1.5යි 6යි 3යි 1.5යි 6යි 3යි 1යි 2යි 5යි රටාවක් තියෙනවා. මට රටාව හිට නොරටා. මට රටා ලියන්න එපා පොඩ්ඩක් ඉන්න. මට රටා ඔහෙට නොරටා වෙන්න පුළුවන්. රටාව ගැන පුතේ තාම ලෝකේ රටාවක් කියන්නේ මොකද්ද කියලා අර්ථකථනය කරලා නැහැ. තාම ලෝකේ රටාවක් කියන කුමක්ද කියලා පුතේ අර්ථකථනයක් කරන්න බෑ. මොකද රටාවක් කියන්නේ එක්කෙනෙක්ට රටාවක් මේකට රටාවක් නොවෙන්න පුළුවන්. ඒකින්ද මේක රටාවක් කියන්න බෑ පුතේ. මොකද රටා කියන එකේ ප්‍රශ්නයක් තියෙන වචන තුල. මේක රටාවක් නෙවෙයි එකම ආවර්තික වෙන්නේ. මේ කාණ්ඩේ එකම ආවර්තික වෙනවා සමාවර්තයි කියලා කියනවා. අන්න අපි කියනවා යම් සංඛ්‍යාවක යම් දශම සංඛ්‍යාවක බිඳුව සමාවර්ත වේ නම් අන්ත දශමයක් කියලා කියනවා. වෙනත් කාණ්ඩයක් සමාවර්ත වේ නම් කියනවා සමාවර්ත දශමයක් කියලා. මොකද පුතේ යම් දශමයක සමාවර්ත වෙන්නේ බිඳුව නම් නැත්නම් ඔයාගේ භාෂාව කෙලවරක් තියෙනම් යම් දශම සංඛ්‍යාවක සමාවර්ත වන්නේ යම් දශම සංඛ්‍යාවක සමාවර්ත වන්නේ බිඳුව නම් යම් දශම සංඛ්‍යාවක සමාවර්ත වන්නේ බිඳුව නම් කියනවා. අන්තයි කෙලවරක් සහිතයි කියනවා. යම් දශම සංඛ්‍යාවක සමාවර්ත වන්නේ වෙනත් කාණ්ඩයක් නම් කියනවා අපි සමාවර්ත දශමයක් කියලා කියනවා. ඔව් සමාවර්ත දශමත් පුතේ අනන්ත ගණයට යනවා. මොකද හේතුව මේවා අනන්තව තමයි යන්නේ පුතේ. හරි. දැන් ලියා ගන්න. ලියලා නෝට් එක දාගමු. දැන් ලියා ගන්න. දැන් ලියා ගන්න පුතේ. දැන් ලියා ගන්න. ඕකේ ලියා ගන්න. දැන් ලියහම් පුතේ. මොකද පැහැදිලිව කියා දෙනවා පුතේ ඔයාලට. පැහැදිලිව කියා දෙනවා මයි පුතාලට. රයිට් පුතේ. රයිට් පැටියෝ. එවන්මි ක්ලාස් එකට ආවද කියන්නේ එවන්මි? එවන්මි ක්ලාස් එකේ ජොයින් වුණාද එවන්මි? පස්වෙනි එකත් සමාවර්තයිනේ. ඔව් මේක සමාවර්ත තමයි. මේක සමාවර්ත. සමාවර්තයි. මේක සමාවර්තයි. සමාවර්තයි. අදින් ඔයාලයි මේ ගෲප් එක ඩිලීට් වෙයි පුතේ. හොඳ අද රෑ වෙද්දි මේ ගෲප් එක අයින් කරනවා. මේ WhatsApp ගෲප් එක පුතේ අදින් අයින් වෙයි. මොකද අර නිව් මන්ත් රෙජිස්ටර් වෙච්ච කට්ටියට පුතේ මේ ගෲප් එක දිගටම යයි. අනිත් අයගේ අයින් වෙයි. හොඳ. හරි. රයිට්. හරි. මයි දූල පුතාලා ඉක්මන් කරලා ලියාගන්න. රයිට්. හරි. කාරුත් ඉක්මන් කරන්න ඉෂාන්ලා. රණුදී නැද්ද? උස රණුදී. විවන්‍ය ඉන්නවා. විවන්‍ය පොඩි එකා ඉන්නවා. රණුදී තමයි නැත්තේ. රණුදී උස එක්කෙනා. උස බබා.
right හරි මං කිව්වා විවන්නේ කොටින්ද ඒකයි ඒ කියන්නේ මෙහෙම කොට එකත් එක මුසයිනේ ඒකයි හරි right හරි පසන් මේක ක්ලාස් එක පහට ඉවර වෙයි පුතේ පහට ඉවර වෙයි ක්ලාස් එක පහට ඉවර වෙයි හරි තේරුණාද කියන්න නෝට් එකක් දාගන්න වෙන පෑනක් ගන්න වෙන පෑනක් කරන් නෝට් එකක් දාගන්න පුතාලා දූල පුතාලා වෙන පෑනක් කරන් හයිලයිට් පෙන් එකක් අරගෙන නෝට් එකක් දාගන්න මයි දූල පුතාලා වෙන පෑනක් අතර අරගෙන ලස්සන නෝට් එකක් දාගන්න නෝට් එකක් දාගන්න ලස්සන එකක් දාගන්න ලියන්න යම් දශම සංඛ්‍යාවක GNS යම් දශම සංඛ්‍යාවක කෙලවරක් සහිතයි නම් යම් දශම සංඛ්‍යාවක කෙලවරක් සහිතයි නම් යම් දශම සංඛ්‍යාවක කෙලවරක් සහිතයි නම් කමාවක් දාලා බිඳුව සමාවර්ත වේ නම් යම් දශම සංඛ්‍යාවක එක කියනවා කෙලවරක් සහිතයි නැත්නම් පුතේ කියනවා බිඳුව සමාවර්ත වේ නම් එවැනි දශමයක් අන්ත දශමයක් වේ අන්ත කෙලවරක් තියෙනවා අන්තයි අන්ත අර අන්න සුදෝ නෙවෙයි හොඳේ අන්න සුදෝ අර පාට වලා නෙවෙයි හොඳේ අන්ත දශම ඒ අන්න සුදෝ පුතේ අර සින්දුව අන්න සුදෝ අර පාට වලා මතකයිනේ වටනේ ඒතකොට මට මතක නැහැ වට මතකයිනේ අන්න පුතේ අන්ත දශමයක් වේ අන්ත දශමයක් වේ මයි දුවේ මයි පුතේ කෙලවරක් තියෙනවා කවුද කියන නෑ කියලා කෙලවරක් තියෙනවා අන්තයි right ඔව් කෙලවරක් තියෙනවා අන්තයි කෙලවරක් තියෙනවා මං කෙලවර හොයා ගන්නවා එතයි මයි හැටි ඒක අන්තයි ඊට පස්සේ ලියන්න යම් දශම සංඛ්‍යාවක මේ මොනවයි මේ ඉන්නේ සබ්ජෙක්ට් එක යම් දශම සංඛ්‍යාවක යම් කිසි කාණ්ඩයක් අන්න ගණන් ටික පුතේ අතර ගත්තා යම් කිසි කාණ්ඩයක් යම් දශම සංඛ්‍යාවක යම් කිසි කාණ්ඩයක් සමාවර්ත වේ නම් යම් කිසි කාණ්ඩයක යම් දශම සංඛ්‍යාවක යම් කිසි කාණ්ඩයක් අන්න දැක්කද යම් කිසි කාණ්ඩයක්
4 සමාවර්ත වේ නම් එවැනි දශමයක් මයි පුතේ මගේ පැටියෝ එවැනි දශමයක් මොකද කියන්නේ අපි සමාවර්ත දශමයක් වේ. එවැනි දශමයක් සමාවර්ත දශමයක් වේ. සමාවර්තයි. එවැනි දශමයක් සමාවර්ත දශමයක් වේ. කිසියම් කාණ්ඩයක කිසියම් සංඛ්‍යාවක යම් කිසි කාණ්ඩයක් සමවර්තී වෙනවා. සමවර්තී පුතේ එකින් එක මේක එන්නේ. මේක ඉලක්කම් 1 2 3 ඉලක්කම් 4ක් ගිය තැන ආයෙත් සෙට් වෙනවා පුතේ. බලන්න 1 2 3 4 5ක් ගියාම ආයෙත් 7 එනවා. සෑම ඉලක්කම් 5කට සැරයක්ම මේ ඉලක්කම එනවා. හරි. හදනවා. අපි මේ නෝට් එක ඉක්මනට යන්නේ. තව පොඩ්ඩකින් හදනවා හොරා පොලිස් සෙල්ලම කරනවා. තව පොඩ්ඩකින් අපි. ඔන්න තව පොඩ්ඩකින් මම හැංගෙනවා හොයනවා කියලා සෙල්ලමක් කරනවා. ඔන්න බලන්න. කොහොමද? තව පොඩ්ඩකින් සෙල්ලමක් කරනවා. තව පොඩ්ඩකින් මම කියනවා මම හැංගෙනවා ඔන්න හොයනවා කියලා පුතේ හොරා පොලිස් කරනවා. හොඳ? බලමු. කවුද හොයන්නේ කියලා. අර ධනෙන් උඩයි බණ්ඩාරයි පොඩි කාලේ කරන්නේ. ධනෙන් උඩයි බණ්ඩාරයි. යෝගේ සෙල්ලමක් කරනවා. ඔන්න මම හොරා හැංගෙනෝ ඔබයි හොයනෝ කියලා පුතේ කරනවා. ධනෙන් උඩයි බණ්ඩාරයි ධනෙන් බිමේ බණ්ඩාරයි මතකයිනේ. ඔයාලට එහෙම කාලයක් තිබුණේ නැහැ හලෝ. ඔයාලට එහෙම කාලයක් තිබුණේ නැහැ. අපිට නම් තිබුණා. හරි. රයිට්. ඔහෙල කොහෙද අපේ පන්තිය දෙකේ නම් ඔයාලා ටියුෂන් නේ. හරි. මෙන්න පුතේ. හරි බෙඩියෝ හරි. රයිට්. එහෙනම් මයි දූල මයි පුතාලත් එක්ක මම දැන් සාකච්ඡා කරනවා හොරා පොලිස් නෙවෙයි කොහොමද හැංගිච්ච භාග සංඛ්‍යාවක් එයා සමාවර්තද අන්තද කියලා හඳුනාගන්න කියලා. දැන් මං සාකච්ඡා කරන පුතේ යම්කිසි භාගයකින් දැක්කන දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාව පරීක්ෂා කිරීම මගින් මෙම භාගයෙන් හැදෙන්නේ අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද යන වග සාකච්ඡා කිරීම කියලා ලියනවා. ලියන්න පුතේ යම් කිසි භාග සංඛ්‍යාවක මයි පුතා ලියන්න යම් කිසි භාග සංඛ්‍යාවක නෝට් එක පට්ට ක්ලියර් මගේ හොඳ යම් කිසි භාග සංඛ්‍යාවක හරය පරීක්ෂා කිරීම මගින් 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 එමගින් ලැබෙන දශම සංඛ්‍යාව 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 අන්ත දශමයක්ද අන්ත දශමයක්ද අන්ත දශමයක්ද අන්ත දශමයක්ද අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද යන වග අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද යන වග පැහැදිලි කිරීම බොක්කට හොඳේ බොක්කටම පැහැදිලි කිරීම වරහන් ඇතුලේ බොක්කටම
පැහැදිලි කිරීම වරහන් ඇතුළේ පුතේ බොක්කටම. right. හරි. පුතේ මයි දූල පුතාලට පැහැදිලි කරන්න යන්නේ මයි පැටවුන්ට මෙයාගේ හරය චෙක් කරලා මෙව්ව ඕන්නේ හලෝ බෙද බෙද ඉන්න වෙලාවක් නෑ පුතේ අනේ පිස්සුනේ අනේ අනේ බෙදන්න බෑ අනේ බෙදන්න වෙලාවක් නෑ පුතේ බෙදන්න කම්මැලි අනේ ඒ ඔයගේ හරය චෙක් කරලා කියනවා හැංගි හොරා ඔන්න හොරා හැංගෙන්න එපා අපි දැන් හරය චෙක් කරලා කියනවා මේ රයිට් පුතේ දැන් එතකොට මයි පැටියෝ අහගෙන ඉන්න මෙන්න පුතේ ආගන්න පුතේ මෙතන හරය 4යිනේ 4 හරය 8 හරය 5 ඊයෝයි දැක්කයි වැඩක් හරේ ප්‍රථමක සංඛ්‍යා 7 ඇවිල්ලා මං කතාව කියන්නම් ඒ ඔයාලට කතාව මේකයි හොඳේ ඔන්න රහසක් කියන්නේ කාටවත් කියන්න එපා අම්මා ළඟ ඉන්න නම් පොඩ්ඩක් එහාට යවන්න යන්න කියන්න නැත්තම් කියන්නේ යන්න කියන්න මේක රහසක් මයි ක්ලාස් වෙන පුංචුන්ට කියන රහසක් මේක යන්න කියන්න ඉන්නම් කියන්නේ මෙන්න රහස ඒ හරයේ තියෙන දෙකේ බලයක් නම් හරය දෙකේ බලයක් නම් අම්පා අන්තයි හරය දෙකේ බලයක් නම් අන්තයි ඇයි හලෝ දෙකේ දෙකනේ අන්තයි දෙකේ තුන්වෙනි බලේ 8 කියන්නේ දෙකේ තුනනේ 2 4 8 අන්තයි හරේ පහේ බලයක් ආවත් අන්තයි හරේ දෙකේ බල ආවොත් හරයට පහේ බල ආවොත් හරයට දෙකේ පහේ බල ආවොත් අන්ත වෙනවා හරය දෙකේ බල වෙන්න හරය පහේ බල වෙන්න හරය දෙකෙත් පහෙත් බල වෙන්න ෂුවර් පුතේ බොක්කටම යන්න ඕක අන්තයි ඔන්න ගැව්වා මක්කයි මං කිව්වේ මක්කයි හරයට දෙකේ බල ආවොත් හරයට පහේ බල ආවොත් හරයට දෙකේ හෝ පහේ බල ආවොත් ෂුවර් පුතේ බොක්කටම යවන්න ඕක අන්තයි දෙක පහ හැර වෙනත් ප්‍රථමක බල ආවොත් ෂුවර් පුතේ බොක්ක එක සමාවර්තයි අන්ඩ මයි පුතා තැම්පත් කරහන් කියලා බොක්කේ හරයට එන්නේ දෙකේ බලයක් නම් හරයට එන්නේ පහේ බලයක් නම් හරයට එන්නේ දෙකෙයි පහේ ප්‍රථමක බලනම් ෂුවර් එක තැම්පත් බොක්කේ අන්ත වෙනවා ඒක අන්ත වෙනවා හරයට එන්නේ දෙක පහ හැර වෙනත් ප්‍රථමක බලනම් නැත්තම් දෙක පහ සමග වෙනත් ප්‍රථමක වුණත් ප්‍රශ්න හරිද දෙකයි පහයිත් එක්ක වෙනත් ප්‍රථමක ආවොත් දෙක පහ හැර වෙනත් ප්‍රථමක හරි දෙකයි පහයිත් එක්ක වෙනත් ප්‍රථමකයක් පැන්නොත් ඒක පුතේ ෂුවර් පැටියෝ සමාවර්ත වෙනවා මේ අන්න පුතේ ඔයා තේරුම් ගන්න යම් කිසි භාග සංඛ්‍යාවක හරයේ තියෙන්නේ 2.5 යන සංඛ්‍යාවල බලන අපි කියනවා අන්ත කියලා වෙනත් ප්‍රථමක බල තියෙනම් කියන පුතේ අනන්ත සමාවර්තයි කියලා කියනවා මෙන්න මම නෝට් එක හදලා හරි අපි මෙන්න මේ නෝට් කියලා මං හදලා දෙන්න අපි කියනවා පුතේ හරය හරය භාග සංඛ්‍යාවේ දෙකේ n හෝ පහේ n කියන්නේ දෙකේ බලයක් පහේ බලයක් හෝ ඔන්න ඔහොම આવොත් එක්ක දෙකේ බලයක් එක්ක පහේ බලයක් එක්ක දෙකේ හෝ පහේ බලයක් ඔන්න පුතේ කියනවා අන්තයි කියලා කියනවා අන්ත දශමයකී හැබැයි පුතේ හරයට ආවොත් ඉහත ඒව හැර ඉහත බල හැර
වෙනත් ප්‍රථමක බල වෙනත් ප්‍රථමක බල ආවොත් පුතේ අන්න කියනවා සමාවර්ත දශම ලැබේ කියලා. සමාවර්තයි. මන් දන්නවා අපේ නෝට්‍යයි මගේ දරුවන් වෙනුවෙන් පුතේ මම වීඩියෝස් YouTube දානවා. මගේ දරුවන් වෙනුවෙන් හරිද මගේ දරුවන් වෙනුවෙන් දාන හැබැයි මම උගන්වන ගොඩක් දේවල් එළියට යනවා. කමන්නේ නැහැ පුතේ හරිද? නේද? සත්ක්‍රියාවෙන් කරන්නේ. මොකද වෙන ක්ලාස් වල පැටිවිලි කරන්නේ නැහැ. මොකද ඔයාලට නේද මේක මුදල්ම කරලා තියෙනවා. අපි හැම කළා නැහැ හරිද? මොකද මේ වෙලාවේ සර්ට ලොකු වාහනයක් ගේන්න එහෙම හින නැහැ. හරිද? මේ වෙලාවේ අන්තන් සන්තන් පුංචි උන්ට උගනගෙන අපි ජීවත් වෙන්න ගේමක් ගන්න වෙච්ච ඇත්ත කතාව. හොඳ. මේක දෙකේ බලයක් පහේ බලයක් දෙකේ පහේ බලයක් આવොත් පුතේ අන්තයි දෙක පහ හැර වෙනත් ප්‍රථම බලයක් આવොත් සමාවර්තයි කියලා කියනවා. පුතේ නෝට් එක දාගන්න. නෝට් එක දාගන්න. රයිට්. නෑ පුතේ රමේෂා මේ වෙලාවේ පැටියෝ මෙහෙමයි අපි එහෙම යන්නේ. ඒ කියන්නේ මෙතන මුදල් පරමාර්ථයක් කරන් පුතේ අපි කරන්නේ නෑ පැටියෝ. මොකද හේතුව මෙතනදී මට අවංකව මං හැමදාම කියනවනේ. මොකද හරි ගොඩක් තැන්වල මම දැක්කා සමහරක් තැන්වල අපි කරපු සත්ක්‍රියාවන් වැරදි ආකාරයෙන් පුරවකථනය කරපු කට්ටිය හිටියා. හරිද? වැරදි ආකාරයෙන් පුරවකථනය කරලා තිබුණේ හරිද? මම එහෙම ඉන්නේ නැහැ. මොකද මට එහෙම ඕනේ නැහැ පුතේ හරිද? ඇත්ත. ඇති ජීවත් වෙන්න තියෙන තරම් ජාති පුතේ මට දැන් ඇති හරිද? රයිට්. බෑ පැටියෝ ඒක පස්සේ බලමු පුතේ පස්සේ දෝ. මේක දාගන්න. මේක දාගන්න. මාර්තු වෙනකම් මේ ටයිම් ටේබල් දුවනවා. මාර්තු වලින් පස්සේ ටයිම් ටේබල් වෙනසක් වෙයි බොහෝ විට. බලමු පුතේ අපි කරලා ක්ලාස් එක. හරි. එහෙනම් අපි දැන් ලියන්න පුතේ ලියන්න පහත භාග සංඛ්‍යාවල ඔව් පුතේ පහත භාග සංඛ්‍යාවල හරය පරීක්ෂා කිරීම මගින් 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 එම සංඛ්‍යාව අන්ත දශමයක් වේද? එම සංඛ්‍යාව අන්ත දශමයක්ද? එම සංඛ්‍යාව අන්ත දශමයක්ද? සමාවර්ත දශමයක්ද? එම සංඛ්‍යාව අන්ත දශමයක්ද? සමාවර්ත දශමයක්ද යන වග ලියා දක්වන්න. අන්ත දශමයක්ද? සමාවර්ත දශමයක්ද යන වග ලියා දක්වන්න. හරි. පුතේ පැටි වහන් ඉන්න. අපි ගණන් දෙකක් සර් කියන්නම් බලමු. මේක ලියා ගන්න. මේක ලියන්න. සමාවර්ත දශමයක් නම් එය කැටි කර ලියන්න. කියන්නේ කැටි කරන්නේ මේ කිරි වගේ නෙවෙයි හොඳේ. කිරි කැටි කරනවා වගේ නෙවෙයි. මං කියා දෙන්න. එය කැටි කර ලියන්න.
එය කැටි කර ලියන්න. එය කැටි කර ලියන්න. නෑ පුතේ මේක මේ සමාජයේ මිනිස්සු පට්ට විවිධාකාරයි. මම මොකද මේව කියන්න හොදත් නෑ. මම සමහරක් වෙලාවල try කරා මගේ ඉස්කෝලේ සමහරක් වීඩියෝස් ප්‍රීම දාන්න හරිද. හැබැයි මොකද සමහර තැන් වලින් අපිට අභියෝග එනවා. මොකද හේතුව මම මුදල් පරමාර්ථ කරගෙන සමහර දේවල් කරන්නේ නෑ. මම හැමතිස්සෙම කියනවා අපි මම ටියුෂන් වලට ආවේ පුතේ ඇත්ත කතාව පුට් සයිකලේ දලුගෝණිය ගැට ගහගෙන ඒක ක්ලාස් එකේ පිටතට හේතු කරලා ක්ලාස් කරපු මම අද බං කාර් එකකින් ක්ලාස් එකට බහිනවා. මොකද ඒක මීට අවුරුදු 10ක් කලින් ගියත් පැටියෝ පුට් සයිකලයක්වත් තිබුණ නෑ ලයින් එකේ අපි හිටියේ හරිද. ඉතින් ඒක හින්දා හැබැයි මම හිතනවා මම වගේ තවත් ඒ වගේ පුංචුන් ගොඩක් කට්ටිය ඉගෙන ගන්න ඕන. මොකද හේතුව මේක මේ මොකද එතකොට තේරුම් ගන්න ඕන මොකද හේතුව මම මේක කියන ලැජ්ජ වෙන්නේ නැහැ. අපි ගොඩක් අසරණ හිටියා. අපි දුප්පත් හිටියා. හැබැයි ඒක මං හිතනවා අපි යම්කිසි ජයග්‍රහණයක් ගත්ත කියලා. ඒක නිසා මම කිසිම කියන දෙයක් තමයි මගේ ක්ලාස් එකේ ආර්ථික මොකක් හරි ප්‍රශ්නයක් හින්ද පීඩාවට වෙන හිතන පුංචියෙක් ඉන්නවනම් දෙසරයක් හිතනකො පුතේ සැට කෝල්ලක් දාපන්. අපි එහෙම කරන්නේ නැහැ. මන් දන්න තව දෙයක් තියෙනවා. වෙන ක්ලාස් වල අර දැන් හොරලින් මන් දන්න පුතේ මයි ක්ලාස් එකේ එහෙම වෙන්නේ නැහැ. මගේ 11 පන්තියේ හිටන ළමයි 170ක් විතර උදේ ක්ලාස් එකේ ඉන්නවා. එතකොට මං හිතුවා ළමයි 5ක් විතර ඇත්ත කතාව. මම ළමයි 5ක් විතර ඔළුවේ තියාගත්තා. මොකද ගෲප් එකේ ඉන්න 162ක් විතර ළමයි 5ක් හෝ 6ක් හිටියා ලින්ක් ෂෙයා කරන්න. මම බලන් හිටියේ මාසයක්. මොකද වෙන්නේ කියලා. පුතේ දවසක් එන උදේ කෝල් එකක් දාලා සර් මං ක්ලාස් එක ගෙදරට එනවා මුදල් ගෙවන්න කියලා හරිද. ඉතින් පුංචි උන් එහෙමයි. ඒකින්දා පුතේ තේරුම් ගන්න අපිට පුංචියොම් බොරු කරන්නෙත් නැහැ. හරි. මෙහෙම යම් ප්‍රශ්නයක් තියෙන මට කෝල් එකක් දීපන්. මෙන්න පුතේ පැටව් අහගන්න අපි බලමු මේ ගාන. මේක අහින්. මේක. දැන් මෙතන ආවොත් මෙහෙම කියන්නේ 20. අපි මේක කරන්නේ 20 බෙදලා බලනවා. 20 ප්‍රථම කරලා බලනවා. බලන්න. ඔයයි දැක්කනේ පස්සේ බිංදුව තියෙනම් දෙකෙන් බෙදෙනවා හලෝනේ කුඩාම ප්‍රථමක සංඛ්‍යා ලෝකේ තියෙන දෙක. ඔයගේ පස්සේ බිංදුව තියෙනනේ හලෝ. අනේ ඔය පස්සක් බිංදුවයි. හයියෝ ඒ පස්සේ පහ ආවේ. පහට පහේ කයි යන්න පුතේ. දෙකේ දෙක පහේ එක දෙකේ බලයි පහේ බලයි දෙකේ බලයි පහේ බලයි අනේ ඔහොල එක එක පැති බලයි. එහෙම බලන්න ඕනේ. දෙකේ පහයි පහේ බලයි ආවොත් පුතේ දෙකේ පල්ල නේද? මෙන්න බලන්නකො. දෙකේ බල පහේ බල ඔයා වෙන වෙන පැති බලාගෙන තින්නේ අන්තයි ඔහේ මට සුවර් නෑ සර්. බලමු. 3ට 20 ඒවා නෑ බිංදුවයි 30ට 20 ඒවා 1යි 10ක් 100ට 5යි අන්න දැක්කද අන්ත වුණා. හරි. බෙදලා බලන්න ඕනේ. හොඳයි මම නිකන් බෙදලා බැලුවේ. දෙක මේක දාමු. මේක ඕක බලමු. 3 බෙදීම 22. 22 බලමු. ඔයයි. දෙවරක් 11යි. 11 ප්‍රථමකයිනේ. දැන් ඕකේ තියරිය නම් එන්න ඕන දෙවරක් 11නේ ආවේ. වෙනත් ප්‍රථමක බලයක් ආවනේ මොකද පුතේ වෙන්න ඕන? සමාවර්ත වෙන්න ඕන. බෙදලා බලමු. 2 11න් මේ ලයින් එකෙන් බෙදන් එන්න හොඳ. මේ ලයින් එකේ බලමු. මේ ලයින් එකෙන් බෙදනවා. බිංදුවයි 3 නේ පුතේ. 30ට 2යි 22යි 8ක් ඉතුරුයි 80ට 7යි 4ක් 11 77යි 3ක් ඉතුරුයි 30ට 2යි දෙවරක් 11 22යි 8ක් ඉතුරුයි 80ට 7යි 4ක් 11 77යි 3ක් ඉතුරුයි 30ට
2යි බුදු අම්මේ අන්න පුතේ සමාවර්ත වුණා නේද? කොහොමද ආවේ? කොහොමද ආවේ? පුතා බලන්න 3 බෙදීම 22 පේන්නේ නැද්ද? අපි ලොකුට බෙදමු එහෙනම්. ඔන්න බලන්න මොකද උනේ කියලා. ඔන්න බලන්න බෙදලා බලමු. 3 බෙදීම 22. 3ට 22 ඒවා නැහැ බිඳුවයි. 30ට 22 ඒවා 3ට නැහැ බිඳුවයි. 30ට කීයද? කියන්න පුතේ 3ට නැහැ බිඳුවයි. බෙදන්න 30ට කීයද? මේ බලන්න බිඳුවයි බිඳුවරක් 22 බිඳුවයි 3ක් ඉතුරුයි 30ට 1යි 22යි 8යි 80ට රයිට් ඉක්මා කරන්න පුතේ බෙදලා බලන්න මේක බෙදන්න කොටක් ගාලා රයිට් මේක ලියා ගන්න ටක් ගාලා මේක ලියා ගන්න 3 බෙදීම 22 සෝරි මම 11න් බෙදුවේ 3 බෙදීම 22 තියෙන්නේ නේ පුතේ 3 බෙදීම 22 බෝඩ් එකේ ඊට මදි පැටියෝ ඉක්මන් කළ මේක ලියා ගන්නකෝ යාලා මේක ඉක්මන් කළ ලියා ගන්න මේක ලියාගෙන මේක බෙදලා සමාවර්ත ගන්න කැටි කියලා ගන්න මේක සමාවර්තයි මේක සමාවර්ත වෙනවා කැටි කරමු අපි මේක ලියා ගන්නටක් ගාලා මේක ලියා ගන්න ලියලා ඕකේ පාරක් දෙන්න පුළුවන් කට්ටිය කැටි කරලා ගන්න සෝරි මට කලින් වැරදුනා මොකද මම බෙදුවේ පුතේ වෙනස් ගානකින් මං හිතන්නේ 3 බෙදීම් 22 තියෙන්නේ 3 බෙදීම් 22 3 22න් බෙදන්න 3 22න් බෙදන්න පුතේ හරි බලමු 3 බෙදීම 22 තියෙන්නේ ඒක තමයි සෝරි 3 බෙදීම 22 තියෙන්නේ මම 11 බෙදුවේ මං හිතන්නේ බෙදලා බලමු අපි බෙදලා බලමු මොකද වෙන්නේ කියලා බෙදලා බලමු බලමු පුතේ ඕකේ බෙදමු බෙදලා බලමු පුතේ මෙන්න 3 බෙදීම 22 3 මම 11 බෙදුවේ පුතේ කලින් වෙලා මං හිතන්නේ බිඳුවයි 30ට 1යි 22යි 8ක් ඉතුරුයි 80ට 3යි 66යි නේද කීයක් එනවද 4යි මෙතන 7න් 6ක් ගියාම 1යි 140ට 6යි 6 වරක් 22 132යි ආයෙත් ඔන්න 8 ආවා 80 ආවා මෙතන 8යි 80ට බලන්න 80ට ඉස්සරහා බලන්න 80ට කීයද 80ට 22 ඒවා එක කියන පුතේ 8 ආවා 80ට 3යි 66යි 14යි 8යි 6යි 6 22 132යි 8ක් ඉතුරුයි 80ට 3යි 66යි 14යි 6යි ඇතිද දැක්ක නේද කොහොමද එන්නේ බිංදු ඇශම 1යි 3යි 6යි මේ දෙක සමාවර්තයි මේ දෙක සමාවර්තයි ඔන්න කැටි කරා බිංදු ඇශම 1යි සමාවර්ත 3 සමාවර්ත 6 3 6 සමාවර්ත එක නෑ හොඳේ එක නෑ 3 6 සමාවර්තයි 3 6 ඔහොමයි කැටි කරන්නේ ඔහොමයි කැටි කරන්න පුජේ තියන්න ඕනේ නැහැ හොඳේ තේරුණාද කියන්න ඔයාලට තේරුණාද කියන්න තේරුණාද මේක දැන් හරේ චෙක් කරනවා මෙහෙමනේ පුතේ හරේ තියෙන්නේ දෙකේ බලනම්
හරේ තියෙන දෙකේ බලනම් හරේ තියෙන පහේ බලනම් අන්තයි. දෙක පහ හැර වෙනත් ප්‍රථමක බල තියෙනම් සමාවර්තයි. හරි. හරේ දෙකේ බලයි පහේ බලයි නම් පුතේ. මේ තිතක් දාන්න පුතේ සමාවර්ත බව කියන්න. 0.1යි මේ ඩොට් එකක්. ඩොට් එක පුතේ තිත. මෙන්න මෙහෙමයි කටි කරන්නේ 0.136 සමාවර්ත. හරි. පස්සේ මේ තියෙන්නේ 3.6. ඔයාලා අච්චුපත පොඩ්ඩක් චෙක් කරන්න. අච්චුපතත් පොඩ්ඩක් බලන්න පුතේ. මොකද ඔන්ලයින් යද්දි මං හිතනවා අච්චුපතේ සමහරක් තැන් බලන එක ඔයාලට වටිනවා පුතේ. බලමු ගානක් දෙන්නම් මේක. ඔන්න අපි 11 ඉන්නේ. අද විශේෂ දවසක්. බලන්න. 4 බෙදීම 25. right. 4 බෙදීම 25. හරය චෙක් කරන්න. ගොඩාක් කට්ටිය හරි උත්තරේ වනවා. හරය චෙක් කරන්න. හරය චෙක් කරන්න. 4 බෙදීම 25. මේක හරේ චෙක් කරලා තියෙනවා 25යි 5/5යි පහේ දෙකනේ. ඔව් පහේ බලයන් කවුද එළිමෙන්නේ පුතේ? අන්තයි. මේක බලමු. නමයෙන් පහ නමයෙන් පහ නමයෙන් පහ නමයෙන් පහ නමයෙන් පහ කැටි කරලා ලියන්න ඕන. සමාවර්තනම් අර කාණ්ඩේ හඳුනන ඩොට් දාලා දෙන්න. සමාවර්තනම් යන කාණ්ඩේ හඳුනාගෙන කාණ්ඩයෙන් ඩොට් එක දාලා දෙන්න. සමාවර්තනම් නෙත්මි හිමන්සා වරද්දන්න එපා පුතේ. සමාවර්තයි නම් කාණ්ඩේ හඳුනා ගන්න. කාණ්ඩේ හඳුනාගෙන ලියන්න. 9 හරේ චෙක් කරනවා. 9නේ 3 වරක් 3යි 3 වරක් 1යි හරේ 3 බල 2යි 3 බල 2ක් ආපු හින්දා අනිවා මේක සමාවර්ත වෙන්න ඕන. සමාවර්තයි. දැන් සමාවර්ත වුණාට බෑ. කැටි කරලා ලියන්නත් ඕන. බලමු 9 5 හරිද? බලමු. 5 9ෙන් බෙදෙනවා. දරුවන් කාරුත්තරේ කරන් යන්න ඕන. 5ට 9 වානේ බිඳුවයි. 50ට 5යි 45යි 5ක් ඉතුරුයි 50ට 5යි. පහේ පෙළියක් යන්නේ එහෙනම් කවුද? 0.5 සමාවර්තයි. 0. සමාවර්ත 5. 0.5 පෙළියනේ පුතේ. අතනාවේ 0.1යි 3යි 6 3යි 6 3යි 6. ඒතර 0.1 නෑ. 0.1 3 සමාවර්ත 6 සමාවර්ත. right. මේක 18න් 5 18න් 5 18න් 5. දැන් ඔයාට හරේ චෙක් කරගමන් ඔයා කියන හොඳ හරේ දෙක පහ හැර වෙනත් බල ආවොත් ෂුවර් පුතේ එයා සමාවර්ත වෙනවා. නවෝදි ඔහොම ලියන්නේ 0.5යි 5 කියලා යන පුතේ 0. සමාවර්ත 5. 0. වැරදි නවෝදි. 0. සමාවර්ත 5. මට උත්තරේ තමයි ඕන පුතේ.
කැටි කරන ආකාරයත් ඉගෙන ගත්තොත් වටිනවා. කැටි කරන ආකාරයත් ඉගෙන ගත්තොත් වටිනවා පුතේ. right. අමා දැන් බලන්න ඔයාලා 18 බෙදලා බලනවා. දෙවරක් 9යි. තුන් වරක් 3යි. තුන් වරක් 1යි. දෙක බල 1යි. තුන බල 2යි. දෙකේ බලයි තුනේ බලයි නම් ෂුවර්. දෙක පහ හැර වෙනත් ඒවා ආවා. දෙක පහ හැර වෙනත් ඒවා ආවා. දෙක පහ හැර වෙනත් ඒවා ආවා. දෙක පහ හැර දෙක ආවා. පහ ආවේ නෑ. වෙනත් ප්‍රථම බලයක් ආවා. සමාවර්තයි. සමාවර්තයි. සමාවර්ත. දැන් බලනවා ලිය කැටි කරන්න බලමු. 5 බෙදීම 9. sorry 18. 5ට බිඳුවයි. 50ට 50ට 18 ඒව 2යි. දෙවරක් 18 36යි. 14යි. 140ට 18 ඒවා කීයද? 140ට 7යි. 7ක් තියද? ඔව්. 4කට 56 5ක් ඉතුරුයි. 12යි. 4ක් 8 56යි 5ක් ඉතුරුයි. 4ගේ 7යි 5යි 12යි. 4යි 14යි. 140ට 7යි. 4ක් 18 126යි. 14යි 140ට 7යි. ඔන්න පුතේ එනවා 0.2යි 7 සමාවර්තයි. 7 සමාවර්තයි. 7 සමාවර්තයි. එහෙමනම් වැඩේ පට්ට ක්ලියර්. එහෙමනම් වැඩේ ක්ලියර් වෙනවා. එහෙමනම් ඔයාට තියරිය ක්ලියර් වෙනවා. තියරිය පැහැදිලි වෙනවා. තියරිය තේරෙනවා. හරය මයි පැටියෝ හරය දෙකේ බලයක් හරි පහේ බලයක් හරි වෙනවනම් හරේ දෙකේ බලයක් හෝ පහේ බලයක් වෙනවනම් ඒක පුතේ දෙකේ බලයක් හෝ පහේ බලයක් වෙනවනම් දෙකේ බලයක් හෝ පහේ බලයක් වෙනවනම් ඒක අපි කියනවා දෙකේ බලයි පහේ බලයි නම් අන්තයි කියනවා දෙක පහ හැර වෙනත් ප්‍රථමක බලයක් ආවොත් සමාවර්තයි කියනවා. මේ නෑ පුතේ පහ තමයි බෙදුවේ 18න්. 5ට 18 ඒව නෑ බිඳුවයි. තව බිඳුවක් ගත්තා. 50ට 2යි. බුදු අම්මේ චරුණි ඔහෙ 10ද? 11යි sorry. සමාව වෙන්න 11යි හොඳේ. 5ට 18 නෑ බිඳුවයි. හිතින් ගත්ත බිඳුව. හිතින් ගත්තා. අපි චාරුණි අපි හිතින් ඕවද ගන්නේ? නේද? අපි හිතින් ගන්නේ ඕවද? දුවම්මේ හොට ඕවගේ දේ හිතින් ගන්න බෑ. ලැජ්ජයි හරිෂෝක් හොඳයි. මේක 7 බෙදීම 40 7 බෙදීම 40 7 බෙදීම 40 කතා කරන්න එපා බං. කතා කරන්න එපා බලා මාත් එක්ක කතා කරමු 40ත් එක්ක. හරි චාරුණි මේ බෙදෙන්න මේ පේන්න බෙදෙන්න ඕනේ නෑ මහත්තයෝ. මේක මේ කොළහේ පන්තිය කරන්නේ නෙවෙයි. grade 6 නෙවෙයි. නවෝදී WhatsApp ඕනේ නෑ අපිට මේක දාපන් පුතේ මෙහෙම කරපන් පුතේ මේක. මේක ලේසි. 7 බෙදීම 40 උත්තරේ දානෝ. අන්තයි නම් උත්තරේ දානෝ කෙලවරත් එක්ක. වැස් ඉමි හිරුනි නැද්ද හිරුනි නැද්ද හිරුනි right
නිමේෂ හොඳයි. සසිදු අලුත් 8 පටන් ගන්නව පුතේ සිකුරාදා. සිකුරාදා 4ට අලුත් 8. මෙන්න 40 බැලුවා. දෙවරක් 20යි. දෙවරක් 10යි. දෙවරක් 5යි. පස්වරක් 1යි. දෙක බල 3යි. පහ බල 1යි. දෙකේ 5යි පහේ බලයි විතරයි තියෙන්නේ. දෙකේ බල ඇත පහේ බල ඇත. අපි බල ඇත. දෙකේ බල ඇත පහේ බල ඇත. අපි බල ඉන්න උත්තරේ දානවා. කවුද? දෙකේ බලයි පහේ බලයි නම් පුතේ අපි කියනවා අන්තයි. අන්තයි. අන්ත. දැන් 7 බෙදීම 40. බිඳුවයි ඔන්න චාරුණීකරණාකාරය 40ට 7 ඒවා නෑ බිඳුවයි තිතත් තිව්වා නැති බිඳුවක් ගත්තා 70ට 1යි 30ක් ඉතුරුයි 300ට 40 කෑලි 7යි 280යි බිඳුවයි 200ට පායි බුදුහම්මේ කෙලවරක් ආවා අන්න කියනවා පුතේ අන්තයි කියලා අන්තයි බෙදලා පෙන්නුවේ අර හොඳ බෙදලා පෙන්නුවේ පුංචි උන්ට නැත්නම් පවුනේ චූටිය උන්නේ ඊළඟ ගාන right මේක ඕක 4 බෙදීම 27 4 බෙදීම 27 සෙනිතු කැල්ල ගයින් කරන්න ටක් ගාලා 4 බෙදීම 27 4 බෙදීම 27 රයිට් ඉක්මන් කරන්න හරි 4 බෙදීම 27 රයිට් පුතේ හරි 4 බෙදීම 27 නිමේෂ නියමයි පුතේ 4 බෙදීම 27 ඔව් 3නේ ගාන මං හදන්න ඕනේ 27 කියන 3 වෙනි බලය 3 ආව නම් 3 වෙනි බලය ආව නම් අනිව සමාවර්තයි රමීෂා 3 බලයක් આવොත් අන්තයි දැන් ඔබ අන්තරේ යවනවා මං හරිද මං ඩිරෙක්ට් කතා කරේ රමීෂාත් එක්ක රමීෂා මං වත් එක්ක කතා කරන්නේ මේක අන්තද සමාවර්තයි දැන් 4 27 බෙදෙනවා බෙදලා බලමු බිඳුවයි 40ට 1යි 27යි මෙතන 3යි 13යි 130ට කීයක් තියද 5ක් එනවද නෑ 5ක් එන්නේ 4යි 28යි දෙකක් ඉතුරුයි 10යි 10න් 8ක් ගියාම 2යි 220ට 27 ඒවා 9ක් 9 20 180යි 9 7 63යි 180 63යි වැඩි වෙනවා 9ක් නෑ 8යි 8 වරක් හද 56යි 5ක් ඉතුරුයි 16 5යි 21යි බලන්න 8 වරක් හද 56යි 5ක් ඉතුරුයි 16 5යි 21යි 4 40ට 1යි 1 වරක් 27 27යි 13යි 130ට
24ක් 4යි 4 වරක් 27 4 වරක් 27 කියද 108යි 220ට 8යි ඔව් 0.148 1.48 1.48 ඔහොම යන්නේ එහෙනම් 0.1 සමාවර්තයි 4 පුතේ 4 උඩින් තියන්න ඕනේ නැහැ 4 උඩින් ඩොට් එකක් තියන්න ඕනේ ඇයි මේ කෑල්ල මෙහෙමනේ යන්නේ 0.148 මේ මෙන්න කෑල්ල මේක කෑල්ල දැක්කද මෙන්න පුතේ මෙන්න ඛණ්ඩය මෙන්න මේ ඛණ්ඩය මෙහෙම යනවා මේ ඛණ්ඩය මෙන්න ඛණ්ඩේ අන්න ඛණ්ඩේ අල්ලගනින් පුතේ ඛණ්ඩේ අල්ලගන්න තේරුණාද තිව්වොත් වැරදි කියන්නේ තේරුමක් නැහැ නේ මං තිව්වොත් වැරදි ඉතින් එහෙම මං තිව්වොත් වැරදි කියලා අහනවා ඉතින් එහෙම තියන්න බෑනේ පුතේ එහෙම තියන්න බෑනේ මහත්තයෝ තියන්න බෑ ඉතින් එහෙම තියන්න බෑ එච්චරයි එහෙම තියන්න බෑ right දැන් එන්න එතකොට අපි තාත්වික සංඛ්‍යා පාඩමේ කතා කරා පරිමේය සංඛ්‍යා සම්බන්ධයෙන් බොක්කටම සාකච්ඡා කරපු වෙලාවේ යනවා අපි පුතේ එතකොට සමාවර්ත දශම කියන්නේ පුතේ අනන්තම තමයි හොඳේ අනන්ත මේක කෙලවරක් දක්වා යනවා දැන් ගොඩක් ගුරු ගණනවා අනන්ත සමාවර්ත කියන්නේත් අනන්ත දශමයක් තමයි සමාවර්ත කියන්නේත් පුතේ අනන්ත දශමයක් තමයි හැබැයි සමාවර්තවල ආවර්තීව පුතේ යනවා දැන් ලියන මාතෘකාව පුතේ ලියන්න අපරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලියන්න අපරිමේය සංඛ්‍යාවක් යනු අපරිමේය සංඛ්‍යාවක් යනු අපරිමේය සංඛ්‍යාවක් යනු අපරිමේය සංඛ්‍යාවක් යනු අනන්ත දශමයකි අනන්ත දශමයකි අපරිමේය සංඛ්‍යාවක් යනු අනන්ත දශමයකි දාන්න වරහන් ඇතුලේ සමාවර්ත නොවන අපරිමේය සංඛ්‍යාවක් යනු අපරිමේය සංඛ්‍යාවක් යනු අනන්ත දශමයකි අනන්තයි අපරිමේය සංඛ්‍යාවක් යනු අනන්ත දශමයකි සමාවර්ත නොවන හොඳ අපරිමේය සමාවර්ත පුතේ ගන්න අපි පරිමේය කියලා හොඳ අපරිමේය සංඛ්‍යාවක් යනු අනන්ත දශමයක් මෙන්න මේ වගේ දැන් වර්ගමූලය 2 බලන්න මේක බලන්න රටාවක් ඇත්තෙත් නැහැ බලන්නකෝ රටාවක් ඇත්තෙත් නැහැ කෙලවරක් ඇත්තෙත් නැහැ රටාව නෙවෙයි සොරි රටාව නෙවෙයි මේ ගැලපි පුතේ ආගෙන එකම අර ආකාරය නෑ සමාවර්ත වෙන්නේ බලන්න මෙන්න අන්න අපි කියනවා පුතේ අනන්තයි කියලා මේක අපරිමේයයි මේක අපරිමේය සංඛ්‍යාවක් මෙයාව අපරිමේය සංඛ්‍යාවක් එම සේම්
සරලව ගත්තොත් අපරිමේය සංඛ්‍යා කියලා අර්ථකථනය කරනවා මෙන්න මේවා. මූල 3 අපරිමේයයි. මූල 5 අපරිමේයයි. හැබැයි මූල 4 පරිමේයයි. මූල 6 අපරිමේයයි. මූල 7 අපරිමේයයි. මූල 8 අපරිමේයයි. මූල 9 මූල 9 මූල 9 අපරිමේයද කියන්න? වර්ගමූල 9 අපරිමේයද කියන්න? වර්ගමූල 9 අපරිමේයද? නෑ. වර්ගමූල 9 උත්තරේ 3යිනේ. එයා පරිමේයයි. වර්ගමූල 11 කියන්න. වර්ගමූල 11 කියන්න. වර්ගමූල 11 පරිමේයද අපරිමේයද? වර්ගමූල 11 අපරිමේයයි. වර්ගමූල 12 අපරිමේයයි. වර්ගමූල 13 අපරිමේයයි. 14ත් වර්ගමූල අපරිමේයයි. හැබැයි වර්ගමූල 16 පරිමේයයි. එහෙනම් මයි පුතාලා දූලා හඳුනා ගන්න ඕන පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය අපරිමේය සංඛ්‍යා ගණයට වැටෙනවා. පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක වර්ගමූලය අපරිමේය සංඛ්‍යා ගණයට වැටෙනවා. හරි. එහෙනම් මයි පැටව් මෙන්න මේක ලියා ගන්න. මේක ලියා ගන්න පොඩ්ඩක්. මේක ලියා ගන්න. වර්ගමූලය 2. මගෙන් බලන්න අමාරු නම් ගෙදර කැල්ල එකක් තියෙනවා මුළු දෙය ගහලා බලන්න. රයිට්. පුතාලා මේක ලියා ගන්න. රයිට්. හරි. ලියන්න මයි පුතාලා දූලා ලියන්න. මේක වෙන පෑනක් ගන්නව නම් පුතේ වටිනව හොඳේ. වෙන පෑනක් ගන්නව නම් වටිනව පට්ටියෝ. අහන් ඉන්න යාළුවෙක් අහනවා පුතේ හරේ බිඳුවක් වෙන තිලක්ෂණ මොද්දා. හරේ බිඳුවක් වෙන භාග සංඛ්‍යා අර්ධක් වල නැහැ පුතේ හොඳේ. ඔය අහන බිඳුවේදී බිඳුව. හරේ බිඳුවයි නම් සිංහලෙන් කෝපට අර්ධක් වල තේ කියලා. ඔබ ලවයේ ඕන මගුලක්. ලවයේ බිඳුව අවුලක් නැහැ. හරේ බිඳුව නම් අර්ධක් වන මෙත. එච්චරයි. හරි. ලියන්න. ඉහත ආකාරයට පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක ඉහත ආකාරයට පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක වර්ගමූලය අපරිමේය සංඛ්‍යා ගණයට යටත්තේ පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක වර්ගමූලය අපරිමේය සංඛ්‍යා ගණයට යටත්තේ මෙන්න මේ පුතේ පූර්ණ වර්ගයක් නම් බෑ පූර්ණ වර්ග නොවන සංඛ්‍යාවක වර්ගමූලය අපරිමේය සංඛ්‍යා ගණයට යටත්තේ මේවා කරණී ලෙස හඳුන්වයි. කරණි ලෙස හඳුන්වයි. මේවා කරණි ලෙස හඳුන්වයි. මේවා කරණි ලෙස හඳුන්වයි. රයිට්. දරුවන්ගේ ඉල්ලුමක් තියෙනවා බ්‍රේක් එකක් ඕනි කියලා නේද?
ඉන්ටර්වලයක් ඕන? හරි. මේවා කරණි ලෙස හඳුන්වයි. මේවා